ආයුබෝවන්. ජීවිතය කියලා කියන්නේ තනිව යන්න පුළුවන් ගමනක් නෙමෙයි. විවිධ කාල වකවානුවල විවිධ අවස්ථාවලදී අපිට අනිත් අයගේ උදව් උපකාර අවශ්‍ය වෙනවා. ඒ වගේම අපේ සමාජයේ තවත් පිරිසක් ඉන්නවා ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය ඉදිරියට පවත්වගෙන යන්න විවිධ පාර්ශවයන්ගේ උදව් උපකාර අවශ්‍ය වෙන. අපි කියමු විශේෂ අවශ්‍යතා සහිත වූවන් කියලා. මේ විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ අවශ්‍යතා විශේෂ වන තරමටත් වඩා ඔවුන් සතුව විශේෂ කුසලතා හැකියා ප්‍රමාණයක් තිබෙනවා. අපි ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ ජීවිත නගා සිටවන්න මොන වගේ දෙයක්ද අද දවසේ අපිට කරන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව පිළිබඳ. මේක කතා බහ කරන්න අපි හේතුවක් බවට පත් කරගන්නේ සෑම වසරකම මාර්තු මාසයේ 21 වෙනිදා ජාත්‍යන්තරව ඩවුන් සින්ඩ්‍රෝම් දරුවන් නැත්නම් පුද්ගලයන් සැමරීමේ දිනය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. හෙට දවස ජාත්‍යන්තරව ඩවුන් සින්ඩ්‍රෝමය පිළිබඳව කතා බහ කරන දිනයක් බවට පත් වෙනවා. අපේ රට විදිහට අපි කොහොමද මෙවැනි තත්ත්වයේ පසුවන අය විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ හෙට දවස වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත නගා සිටවන්න මොන වගේ දෙයක්ද අද දවසේ කරන්න කියන කාරණාව පිළිබඳව අද මේ වෙලාවේ කතා බහ කරන්න සූදානම් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ. අපි ආරාධනා කළා ළමා රෝග පිළිබඳ විශේෂඥ ඒ වගේම ළමා ආබාධ පිළිබඳ මහාචාර්ය සමන්මාලි සුමනසේන මහත්මියට ඒ වගේම තමයි හේමාස් අවුට්‍රීච් පදනමේ සහ ශ්‍රී ලංකා ආයති භාරයේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාල මහත්මියට ඔබ දෙපළොම පිළිගන්නවා. ආයුබෝවන්. මම මුලින්ම මහාචාර්යතුමිය වෙතට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඩවුන් සින්ඩ්‍රෝම තත්ත්වය නැත්නම් මේ තත්ත්වය අපි කොයි විදිහටද වෛද්‍ය විද්‍යාත්මකව හඳුනගන්නේ කියන තැනින් අපි කතාව පටන් ගමු. ස්තුතියි අමිල. ඩවුන් සින්ඩ්‍රෝමය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දරුවෙක් හරි මනුෂ්‍ය උපතක් ලබනකොට අපිට වර්ණ දේහ යුගල 23ක් තියෙනවා. ඒකේ තුල 21 වෙනි වර්ණ දේහ යුගලයේ එක වර්ණ දේහයක් වැඩිපුර තියෙනවා. ඒක තමයි අපි 21/3 මාර්තු 21 කියන දිනය මේකට යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයේදී වර්ණ දේහයක් වැඩිපුර තිබීම සම්බන්ධයෙන් කියන්නේ ලෝකයේ ගොඩාක් තත්ත්ව තියෙනවා වැඩිපුරන වර්ණ දේහ පිහිටීම සම්බන්ධයෙන් සහ වැඩිපුර ජාන පිහිටීමෙන් හටගන්නා. ඉතින් ඒකෙන් ගොඩක් සුලභව අපිට දකින්න ලැබෙන තත්ත්වයක් සහ ඒ තත්ත්වයේ සහිත දරුවන් වැඩි කාලයක් ජීවත් වෙලා වැඩිහිටි බවට පත් වෙලා ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි ඩවුන් සින්ඩ්‍රෝම් එක කියන්නේ. එතකොට ලෝකයේ තියෙන සින්ඩ්‍රෝම්ස් ගත්තාම දහස් ගාණක් සින්ඩ්‍රෝම්ස් තියෙනවා. ඒකෙන් ඩවුන් සින්ඩ්‍රෝම් තමයි වැඩිපුරම අපිට සුලභව එළියට දකින්න පුළුවන් වෙන්නේ. සමහර වෙලාවට එළියට පේන්නේ නැති සින්ඩ්‍රෝම තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඉතින් ඩවුන් සින්ඩ්‍රෝමයෙන් තියෙන දරුවෙක් මව් කුස පිළිසිඳ ගන්න වෙලාවේදී තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. ඒ වැඩිපුර වර්ණ දේහය මවගෙන් හෝ පියාගෙන් දෙන්නගෙන් ඕනෙක් කෙනෙක්ගෙන් යන්න පුළුවන්. ඒක අහඹු ලෙස සිද්ධ වෙන දෙයක්. නමුත් සාමාන්‍යයෙන් වයස අවුරුදු 40ට වැඩි මවක් නම් ඩවුන් සින්ඩ්‍රෝම් එක සහිත දරුවෙක් පිළිසිඳ ගැනීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. මොකද ඒකට හේතුව තියෙනවා විද්‍යාත්මකව ඒ ඩිම්බකෝෂය තුළ පවතින වර්ණ දේහ කොච්චර කල් තියෙනවද කියන එක මත තමයි ඒක වෙන්නේ. නමුත් ඒකේ ප්‍රධානම දේ තමයි මෙවැනි දරුවෙක් උපත ලැබුවාම ඒ දරුවට නොයෙකුත් සංකුලතා ඇති වෙන්න පුළුවන් උපතේ ඉඳලම. ඊට පස්සේ ඒ දරුවාගේ එලිපිට ගත්තාම ශාරීරික ලක්ෂණ වලින් අපිට කියන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඩවුන් සින්ඩ්‍රෝම් ලක්ෂණ තියෙනවා කියලා. උදාහරණයක් ඇටියට ඒගොල්ලන්ගේ ඇස්වල හැඩය, ඒගොල්ලන්ගේ නහය පිහිටලා තියෙන හැටි, කට පිහිටලා තියෙන හැටි, කම් පිහිටලා තියෙන හැටි, හිස කෙස් පිහිටලා තියෙන හැටි, ඒ වගේ දේවල් වලින් සහ හෘද වස්තුවේ ව්‍යුහමේ වෙනස්කම් තියෙන්න පුළුවන්. සහ වෙනත් ශරීරය තුල තියෙන අවයව, ඒ කියන්නේ වකුගඩුව, අන්ත්‍ර සහ ඒගොල්ලන්ගේ උස ඒ වගේ දේවල් වලිනුත් වෙනස්කම් දක්වන්න පුළුවන් ඒ වගේ දරුවෝ. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් බලපාන සමාජයට බලපාන තැන වෙන්නේ ඒගොල්ලන්ගේ සංවර්ධනය, ළමා සංවර්ධනය. එතන තමයි මම සම්බන්ධ වෙන්නේ. ළමා සංවර්ධනය හැටියට ගත්තාම ඒගොල්ලන්ගේ සංවර්ධන අපි කියන මයිල්ස්ටෝන්ස් කියලා ඒගොල්ලන්ගේ පියමන් තියනවා, සංවර්ධන පියමන්. ඒකේ පොඩක්
පසුබැසීමක් දකින්න පුළුවන්. ඉතින් එතනදී තමයි අපි ඒගලන්ට උදව් වෙන්නේ. ඇත්තටම බ්‍රවුන් සින්ඩ්‍රෝම තත්ත්වය සමග ජීවත් වන දරුවන් ඒ වගේම ඔවුන්ගේ පවුල් නගා සිටුවීම වෙනුවෙන් එකසේ සලකමු කියන තේමාව රැගත් ආයති භාරය එහෙම නැත්නම් ආයති මධ්‍යස්ථානය බිහි වෙනවා. ඔවුන්ගේ ජීවිත නගා සිටුවන්න ඒ වගේම ඔවුන්ගේ පවුල් සවි බල ගැන්වීමේ අරමුණෙන් තමයි මේ මධ්‍යස්ථානයේ බිහි වෙන්නේ. අද දවසට කාලෝචිත ඒ වගේම යුගයේ අවශ්‍යතාවක් විදිහට බිහි වෙන මේ ආයතනය පිළිබඳව තමයි දැන් අපි හඳුනගන්න යන්නේ. ශිරෝමි මහත්මිය, මම කැමතියි ඔබතුමියගෙන් දැනගන්න. ඇත්තටම කුමන අරමුණක්ද මේ ආරම්භ කිරීමේදී ඇති වුණේ? ඇත්තටම අමිල බොහොම ස්තුතියි අපිට මෙතෙන්ට ආරාධනා කරාට. 2016 දී අපි හෙමස් ආයතනයත් කැලණිය විශ්වවිද්‍යාලයේ මේ වෛද්‍ය පීඨයත් එකතු වෙලා අපි මේ ජාතික අවශ්‍යතාවය අඳුනගත්තා. ඇත්තට අපිටත් 2006 ඉඳන් අපි ලංකාවේ පෙරපාසල් පිළිබඳව ළමා සංවර්ධන අමාත්‍යාංශයත් එක්ක මුල් ළමා විය සංවර්ධන වැඩසටහනක් දියත් කරලා තිනවා ජාතික මට්ටමේ. ඉතින් හම්බන්තොට අපේ තිබ්බ පාසලක් 2006 දී අපි ඒකේ විශේෂ අවශ්‍යතා දරුවනුත් ඒකේ ළමයි 47ක් විතර හිටියා. ඉතින් ඒකෙන් වැඩි හරියක් හිටියේ ඩවුන් සින්ඩ්‍රෝම් ළමයි. අපි දැක්කා මොනතරම් අසරණ දේ දෙමව්පියෝ. ඒ දරුවෝ. එතකොට සමාජයේ තියෙන ප්‍රශ්න මේ එක්ක අපි දැනගත්ත ජාතික මධ්‍යස්ථානයක් අපේ රටේ තිබුණේ නැහැ. ඉතින් අපි මේ ගැන කල්පනා කර කර ඉඳදී තමයි මහාචාර්ය සමන්වැලිව හම්බ වුණා අපි 2016 දී. ඒ අවස්ථාවේදීම ඇත්තම කියන්නේ රොෂාන් මහානාම මහත්මියත් මාත් එක්ක ගොඩක් වැඩ කරනවා. ඒ වගේම කුමා යහලි සංගක්කාරත් මෙතන අපි දෙපොළ එක්කම සමන්වැලි සහ අපිත් එක්ක වැඩ කරා. ඉතින් මේ ඔක්කොන්ටම අවශ්‍යතාවයක් තිබ්බා. ජාතික මධ්‍යස්ථානයක් හදන්න ඕනේ කියලා. ඉතින් ඒ සංකල්පය 2016 දී තමයි ගෙනාවේ. ඇත්තටම මේ මහාචාර්යතුමිය ඇතුළු ඒ වෛද්‍ය පීඨයයි විශාල සේවාවක් කරගමින් හිටියා. බොහොම පුංචි කාමර දෙකක ළමයි 3000 ගාණක් එකේ හිටියා. අවම පහසුකම් එක්ක. ඉතින් අපි කල්පනා කරා මේ ආයති කියන්නේ සංස්කෘත වචනයක්. ඒකේ තේරුම තමයි බලාපොරොත්තුව. අපිට හොඳ ජාතික මධ්‍යස්ථානයක් ඇත්තට රටට අවශ්‍යයි කියලා. ඉතින් ඒ වෙලාවේදී අපිට මේක තනියෙන් කරන්න බැරි හන්දා විශාල ලොකු ගමනක් අපි මාස් හෝල්ඩින් එකටත් ආරාධනා කරා. එයා යත් ආවා. එතකොට රොෂාන් විජේරාම් පදනම කියලා ඇමරිකාවේ ඉන්න මහත්මයෙක් අපිට උදව් කරා. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාව සොල්දාදුවන් 250ක් දුන්නා මේ මධ්‍යස්ථානය විහි කරන්න. ඉතින් ඒ ආයති මධ්‍යස්ථානය කියන්නේ ජාතික මධ්‍යස්ථානය ලංකාවේ හැම තැනින්ම දරුවෝ මෙතෙන්ට එනවා දැන්. අද වෙනකොට 6800 ගාණක් ඒකේ රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඒකේ ඔක්කොම සේවාවන් කියන්නේ චිකිත්සක සේවාවන් භාෂා කතන එතකොට ඔය ශ්‍රවණ ඒකට හැම ආබාධයකටම එක වහලක් යට සියලු පහසුකම් තියෙනවා. ඒවා හැම දෙයක්ම ලබලා දෙන්නේ නොමිලේ. ඉතින් මේක මෙහෙම තමයි ආයති කියන එක බිහි වුණේ. ඉතින් ආයති හදනකොට අපිට අරමුණු තුනක් තිබ්බා. එකක් තමයි ජාතික මධ්‍යස්ථානයක් මේ රටට අවශ්‍යයි කියන එක. මම හිතන්නේ මට හිතන තරමට විදියට නම් දැන් මම හිතන්නේ මේ අපේ මේ රටවල් කලාපයේම තියෙන හොඳම මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන් දැන් ඒක. දෙවනුව අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි මේ ආබාධත් එක්කලා මිනිස්සු අතර දුර්මත තියෙනවා. ගොඩාක් වැරදි වැටහීම් තියෙනවා. ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම අපි සමාජය දැනුවත් කරන්න ඕනේ. මේ ලෝකයේ සෑම දරුවෙක්ම සුවිශේෂී. සමහර විට ඇතැම් අවස්ථාවලදී ඔවුන්ට විශේෂ අවශ්‍යතා තිබෙන්න පුළුවන්. හැබැයි අපි ඔවුන් හැම කෙනෙකුටම එක විදිහට සැලකිය යුතුයි. ඒ පිළිබඳ ප්‍රවණතාවක් ගෝලීය කතාබහක් ඇතිවන වකවානුවක අපේ රටේ මේ ඔවුන්ට එකසේ සලකන තේමාව රැගත් ආයති මධ්‍යස්ථානයේ බිහි වෙන්නේ යුගයේ අවශ්‍යතාවක් ඉටු කරමින්. ඇත්තටම මම අර මුලිනුත් සඳහන් කළේ මේ දරුවන්ගේ අවශ්‍යතා විශේෂ වන තරමටත් වඩා ඔවුන්ගේ කුසලතා හරිම විශේෂයි. එවැනි කුසලතාවක් සෞන්දර්ය හැකියාවක් නරඹලම අපි කතා කරමු.
දැස් යන දෙසට දෑත් යොමු කරමින් නෙතඟින් අර නැටුමේ අර්ථය නම් කතාවෙන් නොකියන බොහෝ දේ ඇගේ නැටුමෙන් තමයි ඇය කිව්වේ. ඇත්තටම ඔවුන්ගේ ජීවිතෙත් ඔවුන්ට කියාගන්න බැරි කොච්චර දේවල් ඇද්ද. හැබැයි ඔවුන්ට පිළිසරණක් වෙන්න ඔවුන්ගේ පවුල් සවි බල ගැන්වීමේ අරමුණෙන් තමා මේ එකට සලකමු තේමාව රැගත් ආයති භාරය නැත්නම් මේ මධ්‍යස්ථානයේ බිහි වෙන්නේ. සඳලි සෙව්මිනී දුවට අපි බෙහෙම සිතිවන්ත වෙනවා. ඒ වගේම නිර්මල ගණේගොඩ ගුරුතුමා තමයි ඔවුන්ව පුරුදු පුහුණු කරන්නේ. ඒක තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන වගත් අපි කතා කරන්න ඕන. මහාචාර්යතුමිය, ඇත්තටම අපි ඔවුන්ගේ හැකියාවන් දැක්කා. මේ එක්තරා කොටසක හැකියාවක් විතරයි. මේ ඉක්මවා ගිය බොහෝ හැකියාවන් ඔවුන් සතුව තිබෙනවා. මහාචාර්යතුමිය, අපි දකින කාරණාවක් තමයි මේවැනි දරුවන් තමන්ගේ පවුල් තුලින් බාහිර පාර්ශවයන්ගෙන් වියුක්ත කරලා කතා බහ කරන්න සලකන්න සමහර පිරිසක් කටයුතු කරනවා. මේ තරම් සුදුසු දෙයක් නෙමෙයි. ඔවුන්ව සමාජයෙන් වියුක්ත කරන එක, ඔවුන්ව පවුලෙන් වියුක්ත කරන එක අද දවසේ නොකළ යුත්තක්. අපි අද දවසේ මොනවද මොවුන්ගේ හෙට දවස වෙනුවෙන් කළ යුත්තේ? මම හිතන්නේ අමිල එතනදී ප්‍රධාන කොටාශ කීපයකට අපි පණිවිඩය ගෙනියන්න ඕනේ. එතන වෙලා තියෙන්නේ මම හිතන්නේ ගොඩක් අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. ආකල්ප හැදිලා තියෙන්නේ අපි දකින අපේ අත්දැකීම් පිට. එහෙම නැත්නම් අපි දකින ආදර්ශ තුලින් තමයි අපේ ආකල්ප හැදිලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ සඳලි දුව ගොඩාක් ලස්සනට නැටුවා. එයා නටනකොට ඇත්තට මෙයාගේ රංගන කලාව තුළ දැකපු සංකීර්ණ ලක්ෂණ අමිල විස්තර කරා. නමුත් දැන් සමාජයේ හිතාගෙන ඉන්නවා නම් ඩවුන් සින්ඩ්‍රෝම් දරුවෙක් ඉපදුනහම මෙයාට නටන්න තමයි පුරුදු කරන්න ඕනේ කියලා මම හිතන්නේ ඒක වැරදි ආකල්පයක් වෙනවා එතන. මොකද සඳලි දුව වගේ ශ්‍රේෂ්ඨ ගණේ නර්තන ශිල්පීන් බිහි කරන්න තමයි අපි බලන්න ඕනේ ඩවුන් සින්ඩ්‍රෝම් හෝ වෙනම සාමාන්‍ය ඕනම දරුවෙක්ගේ. එතන අපි දැක්කේ යාගේ දක්ෂතාවය. ඉතින් ඒ වගේ අපි දරුවෙක් ඉපදිච්ච ගමන්ම දෙමව්පියන් අවබෝධ කරගන්න ඕනේ ඒගොල්ලන් දැන් ඩවුන් සින්ඩ්‍රෝම් එක කිව්වහම ගොඩක් දෙනා ඒක ගොඩක් ඍණවාදීව තමයි දකින්නේ. එහෙම දරුවෙක් ඉපදුනහම දැන් අපි හිතාගෙන ඉන්නේ අපිට 100% අංග සම්පූර්ණ දරුවෙක් හම්බ වෙනවා කියලා. ඉතින් මම දෙමාපියන්ට කතා කරද්දි කියන්නේ අපිට එළියෙන් පේන අංග සම්පූර්ණ දරුවෙක් හම්බුණාට අපි දන්නේ නැහැ මෙයා සමාජයේ ඉදිරියට යනකොට ලොකු වෙනකොට අපි දන්නේ හොරමැරකම් කරන මිනිස්සු බවට පත් වෙන්න පුළුවන්, වැරදි වැඩ කරන මිනිස්සු බවට පත් වෙන්න පුළුවන්, බොරු කියන අය වෙන්න පුළුවන්. ඉතින් අපිට එහෙම විශ්වාසයක් නැහැ. ඉතින් දැන් ඩවුන් සින්ඩ්‍රෝම් ළමෙක් ඉපදුනොත් අඩුම ගානේ අපි දන්නවා දැන් මෙයාට ඩවුන් සින්ඩ්‍රෝම් තියෙන්නේ අපි ඒකට වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ ධනවාදීව හිතන්න පටන් ගන්න ඔබේ දරුවාට ඩවුන් සින්ඩ්‍රෝම් එක තියෙනවා. ඔව් ඒ තියෙන එක පිළි අරගෙන මම දරුවාව ඉදිරියට අරන් යනවා කෙනෙක්. ඉතින් ඉදිරියට අරන් යන දැන් ඒ තමයි පළවෙනි කාණ්ඩය. දෙමාපියන්ගේ අදහස් වෙනස් කරගෙන ඒගොල්ලන්ගේ ආකල්ප වෙනස් කරගෙන මේ දරුවව ඉදිරියට ගෙනියනවා කියලා මේ දරුවත් එක්ක හීනමවලා ඉදිරියට යන්න සැලසෙන එක. නමුත් ඒක දෙමාපියන්ට තනියම යන්න බෑ. ඉතින් අපේ ආයති මධ්‍යස්ථානයේ ඇත්තටම අපිට චුට්ටක් මම වචනයක් කියනවා ඒ ගැන. ඒක ඇත්තටම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ ට්‍රේනින්ග් සෙන්ටර් එකක් ඒක. ඒක හෙල්ත් සෙන්ටර් එකක්. ඒක රාගම ශික්ෂණ උතුරු කොළඹ ශික්ෂණ රෝහලට අනුයුක්ත පහසුකමක්. ඉතින් එතන අපි කරන්නේ මේ දරුවන් උපතේ සිට අපි බලලා ඒගොල්ලන්ගේ දෙමාපියන් එක්කම අපි ගමනක් යන්න ලෑස්ති වෙනවා. ඒකට අවශ්‍ය සියලුම වෛද්‍ය, චිකිත්සක, අධ්‍යාපන සේවාවන් අපේ මධ්‍යස්ථානයේ ලබා දෙනවා. ඉතින් මේ වගේ දරුවෝ විතරක් නෙමෙයි ඩවුන් සින්ඩ්‍රෝම් විතරක් නෙමෙයි වෙනත් ආබාධිත තියෙන දරුවන් එක්කත් අපි ඒ ගමනම යනවා. ඉතින් ලංකාවේ මේක තිබිලා තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ. ආයිත් ඒක පළවෙනි මධ්‍යස්ථානයේ නෙවෙයි. නමුත් එතනින් අපි කරන්නේ ආයිත් එකෙන් විශේෂයෙන් කරන්නේ අපි පේරන්ට්ස් ලවයි සමාජය වෙනස් කරන්නත් අපි ලොකු උත්සාහයක් ගන්නවා. මොකද අපි සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ මේ ළමයට කරන්න පුළුවන් කියලා. ඒතකොට කරන්න පුළුවන් කියලා කියන නම් මේගොල්ලන් උපතින්ම ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් එක්ක ඉපදිලා තියෙන දරුවෝ. මොකද ඒගොල්ලන්ට බුද්ධි මට්ටමේ ප්‍රශ්න තියෙන පුළුවන්. ඒගොල්ලන්ට ශාරීරික වෙන චාලක ක්‍රියාවල ප්‍රශ්න තියෙන පුළුවන්. කතනය පරක් වෙන්න පුළුවන්. මොකද ඒවල හේතුව අර වැඩිපුර වර්ණ දේහ තියෙන හින්දා මොලේ ව්‍යුහමය සහ
ක්‍රියාකාරකම අති වෙනස්කම් තියෙන හින්දා. සෝ ඒකට අපි උදව් කරනකොට අපිට ඕනේ සමාජයෙන් ලොකු හෙල්ප් එකක්. සමාජයෙන් අපිට අත්‍යවශ්‍ය විශේෂයෙන්ම පාසල් වලින් මේ ළමයිව බාර ගන්න ඕනේ. අරගෙන මේ ළමයිව නටන්න විතරක් පුළුවන් කට්ටිය මේගොල්ලන්ට මුකුත් ඉගෙන ගන්න බෑ, ගණන් හදන්න බෑ, අකුරු කියවන්න බෑ. මේගොල්ලන්ට ඔය එක අකුරක් ලියලිය දෙන්න එහෙම කියන්න බෑ. මේ ළමයිටත් ඉගෙන ගන්න පුළුවන්. මට සෑහෙන විශ්වාසයි මේ ඩාන්ස් කරපු සඳලි දුවත් පාසලේ යම් කිසි තත්යකට ඉගෙන ගන්නවා කියලා මේ ළමයිටත් අපි අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. අධ්‍යාපනය කියන එක ගොඩක් පුළුල්. ඒක මම මෙතන කතා කරන්න යන්නේ. ඒක මොකද්ද කියලා මම හිතනවා මේ ප්‍රේක්ෂක පොඩ්ඩක් හිතලා බලයි කියලා අධ්‍යාපනය කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම මෙවැනි දරුවන් තවදුරටත් ගේ ඇතුළට කොටු කරලා තියාගන්න දෙමව්පියන්ට පවුලේ සමාජිකයින්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන්ට එකසේ සලකන්න මේ ආයති මධ්‍යස්ථානයේ ජාතික මධ්‍යස්ථානයක් ලෙස කටයුතු දියත් කරලා තිබෙනවා. ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් ඔවුන්ගේ බාහිර ක්‍රියාකාරකම් අධ්‍යාපනික කුසලතා විතරක් නෙමේ ඔවුන්ව අනාගතයේ කිසියම් මාවතකට යොමු කරන්න රැකී රක්ෂාවලට යොමු කිරීමේ මාර්ගෝපදේශනය ලබා දෙන්නත් කටයුතු කරනවා. ශිරෝම මහත්මිය දැන් දෙමව්පියන්ට මෙවැනි දරුවන් ඉන්න දෙමව්පියන්ට ගැටලු තියෙනවා කියන එක සුලභ කතාවක්. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඒ දේවල් අවම කරමින් මෙවැනි දරුවන්ට සුබසාධනය සපයන්න කොහොමද ආයති මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය අපි පිහිටලා තියෙන්නේ කොහෙද? දැන් අපි ඔය නරඹන කෙනෙක් බලාපොරොත්තු වෙන්න ඉන්නව නම් දරුවෙක් යොමු කරන්න මේට කොහොමද ඒක කරන්න කියන කාරණාවත් මතක් කරමු. ඔව් මේක ඇත්තට පිහිටලා තියෙන රාගම වෛද්‍ය පීඨය ඇතුළෙමයි. මොකද වෛද්‍ය පීඨයේ disability study unit එක තමයි මේ ආයති කියලා කියන්නේ. ඒකට ඒකේ සියලු සේවාවන් සපයන්නේ නොමිලේ. ඉතින් රාගම ඉස්පිරිතාලෙත් එක්කම වගේ තමයි වෛද්‍ය පීඨය පිහිටලා තියෙන්නේ. ඉතින් ඒක ඇතුලේ තමයි මේ ආයත මධ්‍යස්ථානය තියෙන්නේ. එතකොට මේක ඇතුලේ මම හිතන්නේ අපේ මහාචාර්යතුමිය කිව්වා වගේ සියලු සේවාවන් චිකිත්සක සේවාවන් සපයනවා. ඒ වගේ මේ දරුවන්ගේ හැකියාවන් අඳුරගෙන ස්ත්‍රියට යන්න supported employment center කියලා එහෙකුත් ඒකේ අපි ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් ඒකේ තාම අපි ගොඩක් වැඩ කරගෙන යන්න ඕනේ. එතකොට අපි ප්‍රොමෝට් කරන්නේ මේ අයගේ තියෙන හැකියාවන් අඳුරගෙන ඒ අයවට නිසි තැන දෙන්න සමාජය යොමු කරන්න. ඉතින් ඒකේ අපි කතිකාවක් අනිවාර්යයෙන්ම ඇති කරන්න ඕනේ. ඉතින් මේ අයගේ තියෙන මේ ගැටලු මේ සියලුම දේවල් කතා කරන්න කතිකාවක් තමයි එකසේ සලකමු කියලා අපි මේ වැඩසටහන දියත් කරන්නේ. අපි ඒක platform එකක් ක්‍රියේට් කරලා තියෙනවා. social media සමාජ ජාල මුහුණු පොතක් තියෙනවා. මොකද ওই මුහුණු පොත ගොඩක් හොඳ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ මුහුණු පොත හරහා ඒ අයට එන ප්‍රශ්න, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සමාජයේ මුහුණ දෙන ගැටලු, ඒ අයගේ හැකියාවන් මේ හැම දෙයක්ම ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. එතකොට මිනිස්සු ගොඩක් මේකට ඇත්තට බලන්න පටන් ගන්න. එතකොට අපේ රටේ ගොඩාක් හොඳ මිනිස්සු ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම උදව්වක් දෙන්න පුළුවන් තැන. කරදරයක වැටිලා නම් උදව්වක් දෙන්නයි කියන්නේ. සමහරවිට මේ දරුවෝ නොඑක ආකාරයේ අපයෝජන වලට ලක් වෙනවා. කරදර වලට ලක් වෙනවා. ඒතකොට ඒ අවස්ථාවේ කවුරු ලිව්වොත් අනිවාර්යයෙන්ම කවුරු හරි පිහිට වෙනවනේ. ඉස්කෝලේක දාගන්න ගොඩාක් ප්‍රශ්න තියෙනවා. දැන් මහාචාර්යතුමිය හොඳටම දන්නවා ළමයෙක් ඉස්කෝලේකට දාගන්න ගියාම මේ දෙමව්පියෝ මොනතරම් දුක් විඳිනවද කියලා. දැන් මම දන්නවා අපිත් දැන් අපේ පෙර පාසල් තියෙන හන්දා සමහරලාට එක දරුවෙක් පෙර පාසලට ආවහම මෙවැනි අනිත් අම්මලා ඒ ළමයා මෙයාව ඒ විදිහටම අනුකරණය කරයි කියලා වෙන පාසල් වලට ගෙනියනවා. ඉතින් අර වැරදි වැටහීම් නිසා අවබෝධයක් නැතිකම නිසා. ඉතින් මේ වගේ දේවල් ගොඩක් සමාජ චින්තනය යන්නේ ඒවා නැති කරන්න අපි කතිකාවක් ඇති කරන්න ඕනේ. කතිකාව මේ එකසේ සලකමු platform එක හරහා අපිට කතා කරන්න පුළුවන්. ඉතින් අපි ඇත්තට මහාචාර්යතුමියත් එක්ක එකතු වෙලා වැඩසටහනක් මේ අවුරුද්දටම අපි සූදානම් කරලා තියෙනවා. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ දෙමව්පියෝ. අපි කතා කරන්නේ දරුවෝ ගැන. ඒතර දෙමව්පියෝ මොනතරම් මානසික පීඩනයකට ලක් වෙනවද? ඒ අය ගැන අපි බලන්න එපායි. ඒ අයටත් නොඑක් සේවාවන් දෙන්න එපායි. ඉතින් ඒවා ගැනත් අපි මේ වැඩසටහන ඇතුලේ අපි කතා බහ කළා. අපි වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියට ඒ දෙමව්පියන් වෙනුවෙනත් කතා කරමු. ඔවුන් පිළිබඳව අපි තවදුරටත් ඔවුන්ගේ හැකියාවන් නරඹමු. වෙලාව බලලා විරාමයක් ලබාගෙන යමු. සෑම වසරකම මාර්තු මාසයේ 21 වෙනිදා ජාත්‍යන්තරව ඩවුන් සින්ඩ්‍රෝම් සහිත වූවන් සැමරීම වෙනුවෙන් ඔවුන්ට දිනයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මේ දිනය සැමරුම් දිනයකට පමණක් සීමා වෙන්නේ නැතුව ඔවුන්ගේ ජීවිත නගා සිටවන්න, ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් යමක් කළ යුතුයි කියන ප්‍රවණතාව ගෝලීය මට්ටමින් කතාබහ වන වකවානුවක අපේ රට තුළ මොනවද මේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සමාජිකයෝ වෙනුවෙන් කරන්න කියන දේ තමයි අපි එකසේ සලකමු කියන තේමාව රැගත් ආයති මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් ඇසුරෙන් කතා බහ කරමින් ඉන්නේ. මම හිතන්නේ අපි කලිනුත් දුටුව ඔවුන්ගේ විශේෂ හැකියාවක් දැනුත්
ඔවුන්ගේ විශේෂ හැකියාවක් නරඹලා අපිට කතා කරන්න පුළුවන්. සත්සියක් කපු මල් රැගෙන මම සත්සියක් සුදු කෙදිරගෙන මම සත්සියක් කපු පිළිවියන මම සත්සියක් දෙන පළදිතේ සත්සියක් දෙන පළදිතේ සත්සියක් දෙන පළදිතේ සත්සියක් දෙන පළදිතේ සත්සියක් රත් මල් රැගෙන මම සත්සියක් රත් උය රැගෙන මම සත්සියක් මල්දම් ගොතන මම සත්සියක් ගෙල පළදිතේ සත්සියක් ගෙල පළදිතේ සත්සියක් ගෙල පළදිතේ සත්සියක් ගෙල පළදිතේ සත්සියක් මායා බෙලෙන් මම සත්සියක් වන්දන බෙලෙන් මම සත්සියක් සත්වල සොයා මම ගෙන්නු කුමරුන් අද එතේ ගෙන්නු කුමරුන් අද එතේ ගෙන්නු කුමරුන්
හෙන්රි ජයසේනයන්ගේ කුවේනි නාට්‍ය ඇසුරු කරගත් ගීතය වගේම උඩරට පහතරට සම්ප්‍රදායන් මිශ්‍ර කොටගත් අපූරු නර්තනයක් දුව ඉදිරිපත් කළේ නදීශානි නිසංසලා දුවට අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ගේ ගුරුතුමා විදිහට කටයුතු කරපු නිර්මල ගණේගොඩ මහත්මයාටත් අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා. මෙවන් ලස්සන නැටුමක් මේ හැකියාවන් පිරිපුන් දරුවන්ගේ කුසලතා අපිට පෙන්වන්න හැකියාව ලැබීම පිළිබඳව. මහාචාර්යතුමිය දැන් මෙවැනි සමාජයේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් කොට්ටාස පිළිබඳ කතාබහ කරන සංවිධාන න්‍යායික පදනමකට පමණක් සීමා වෙලා තියෙනවා. අපි දකිනවා ඒ පිළිබඳව. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ප්‍රායෝගික මට්ටමේ හැසිරවීමක් මේ පිළිබඳව තිබිය යුතුයි. මං හිතන්නේ ආයති මධ්‍යස්ථානයේ හරහා ඒ දේ සිදු කරනවා කියලා. ඔබතුමිය කොහොමද දකින්නේ එහි විශේෂත්වය ගැන? ටිකක් බාරදූර ප්‍රශ්නයක් ඇහුවේ. මම කියන්නම් අපි ඒ ගමන යන්න කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දෙමව්පියන් එක්ක තමයි මේ ගමන යන්න ඕනේ. දැන් මොන තරම් සංගම් තිබුණත් ඒ සංගම් සියල්ල මගින් දරුවන් ඉදිරියට ගෙනියන විදිහට තමයි දෙමාපියන් එක්ක එකතු වෙලා යන ගමනක් තමයි අපි යන්න ඕනේ. මොකද දෙමාපියන්ට අවශ්‍ය තැනට තමයි අපි දරුවන්ව ගෙනියන්න උත්සාහ ගන්න ඕනේ හැමතිස්සෙම. එතකොට දෙමාපියන්ගේ අවශ්‍යතාවයන් අපි බලන්න ඕනේ. එතකොට කුඩා කාලේ ඒ කියන්නේ ජීවිතයත් එක්ක අපි එකට කියනවා life course approach කියලා. ජීවිතය යන විදිහට දරුවන්ගේ අවශ්‍යතාවයන් වෙනස් වෙනවා. ඒක විශේෂ අවශ්‍යතා තියනවද නැද්ද කියලා තීරණය වෙන දෙයක් නෙවෙයි අමිල. දරුවෙක් ඉන්නකොට දෙමාපියන්ට මූලික කාලෙදී දැන් මේ වගේ දරුවන්ගේ මේ ඩවුන් සින්ඩ්‍රෝම් බබල ගත්තාම ඒගොල්ලන්ගේ මාංශ පේශි හරි මෙලෙක්. ඉතින් එතකොට ඒගොල්ලන් පුංචි කාලේ හසුරව ගන්න දෙමාපියන්ට ගොඩක් අමාරුයි. ඉතින් එතකොට මම හිතන්නේ සියලුම දෙනා එකතු වෙන්න ඕනේ මේගොල්ලන්ට විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තාම ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ප්‍රජා සෞඛ්‍ය සේවිකාවන් ඉන්නවා. ඒගොල්ලන් එකතු වෙලා මේගොල්ලන්ට සපෝට් කරන්න ඕනේ. මේවා මේ අපි ආයතනයකින් කරනකොට අපි ආයතනයකට සම්බන්ධ වෙනවා ඒ කමියුනිටි එකේ ඉන්න අපේ හෙල්ත් ස්ටාෆ් එක්ක. ඒගොල්ලන්ට අපි කියනවා මේ වගේ දරුවෙක් අපිට ඇවිල්ලා තියෙනවා විශේෂ අවශ්‍යතා තියෙනවා පොඩ්ඩක් ඒ පේරන්ට්ස්ට සපෝට් කරන්න. එතකොට ඊට අමතරව මෙතන ලොකු ව්‍යාකූල තත්ත්වයක් තියෙනවා දෙමාපියන්ගේ සිත් තුළ. මොකද ඒගොල්ලන් බලාපොරොත්තු වෙන විදිහේ දරුවෙක් නෙවෙයි. අනිත් එක ඇත්තටම සමා වෙන්න මෙහෙම කියනවාට අපේ ගොඩක් සෞඛ්‍ය ශාස්ත්‍රයේ අයත් අවබෝධයක් නැහැ මේ දරුවන්ට ලොකු හැකියාවන් තියෙනවා කියලා. ඒගොල්ලන්ට තාම අවබෝධයක් නැහැ. දැන් මේ වගේ දැක්කහම තමයි ඒගොල්ලන්ටත් ඒක අවබෝධ වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට පේරන්ට්ස්ට දරුවා ඉපදිච්ච ගමන්ම කියනවා මේ දරුවා මන්දබුද්ධික දරුවෙක්, මෙයාව වර්ධනය කරගන්න අමාරු වෙයි. සමහර වෙලාවට දැන් මේ මෑත කාලෙදී නෙවෙයි පහුගිය අවුරුදු 20කට කලින් වගේ නම් කියනවා ඉතින් මේ දරුවව අතහැරලා දාලා තව දරුවෙක් හදාගත්තා නම් හොඳයි. ඒ වගේ ගොඩක් රිනවාදී අදහස් දෙමාපියන්ට දෙනවා. ඉතින් ඒ අදහස් තව ප්‍රගුණ වෙනවා සමාජයට ගියාම. සමාජයනොත් දැන් ගෙවල් ආවට ළමයිගේ දෙමාපියෝ ඒගොල්ලන් බලන්න ආවම මෙයා වෙනස්. ඊට පස්සේ ගොඩක් නරක වචන භාවිතා වෙනවා මේ දරුවන්ව හඳුන්වා දෙන්න. මම කැමති නෑ ජාතික මේ රූපහිනිය මේ වගේ දේවල් කියන්න. නමුත් ඔබ දන්නවා ඇති නරක වචන වලින් මේ දරුවන්ව හඳුන්වනවා. ඉතින් එතකොට මේ දරුවන් ගැන ගොඩක් දුකෙන් තමයි දෙමාපියන්. ඉතින් දෙමාපියන්ට සපෝට් කරන එක, පේරන්ට් සපෝට් කරන එක ගොඩක් වැදගත්. ඒකින්ද තමයි අපි එකසේ සලකමු කියන මාතෘකාව යටතේ මේක දියත් කරේ මේ වැඩසටහන. ඉතින් එතකොට ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක ඊළඟට හෙල්ත් ඒ කියන්නේ ලංකාවේ හැම රෝහලකම ඉන්නවා විශේෂඥ වෛද්‍යවරු, ළමා විශේෂඥවරු. උන් සියලු දෙනාටම මේ හැකියාවන් තියනවා මේ දරුවන්ව වර්ධනය කිරීමට උපදෙස් දෙන්න. ඉතින් මම කැමති දෙමාපියන්ට කියන්නේ ඒගොල්ලන්ගේ පළාත්වල ඉන්න ડોක්ටර්ස්ව හම්බෙලා මේ දරුවන්ව ඉදිරියට එක්කන් යන්න අවශ්‍ය අවවාද ලබා ගන්න කියලා. ඊට පස්සේ ඊළඟ එතනදී සංවර්ධනය ගැන ගොඩක් බලන්න ඕනේ. මොකද දැන් ඔයගොල්ලන් මේ දරුවෝ දෙන්නව ඩාන්සින් කරපු දරුවෝ දෙන්නව දකිනකොට ඔයගොල්ලන් හිතන හැම ඩවුන් සින්ඩ්‍රෝම් ළමයෙක්ම මෙහෙමයි කියලා. ඇත්තටම අමිල ගොඩක් දුකයි කියන්න. එහෙම නෑ. මම දැකලා තියෙනවා දරුවෝ එනවා මාව බලන්න. ඇවිදින්න බැරි, කතා කරන්න බැරි, කිසිම හැකියාවක් නැති දරුවෝ ගෙවල් ඇතුලේ තියාගෙන ඉඳලා දෙමාපියෝ. මොකද දෙමාපියන්ට ලැබෙන පණිවිඩය තමයි මේ දරුවෝ හැම දෙයක්ම කරන්න පරක්කු වෙනවා. ඉතින් ඒගොල්ලෝ බලන් ඉන්නවා. දැන් පරක්කු වෙනවා කියලා අපිට කිව්වනේ මේ අපිව ඩිස්චාර්ජ් කරනකොට හොස්පිටල් එකෙන්. ඉතින් අපි බලාගෙන ඉමු. ඉතින් මේගොල්ලන් කවදා හරි දවසක ඇවිදිනකන් කතා කරනකන් කියලා. ඉතින් එහෙම බලාගෙන හිටියොත් කවදාවත් හරියන්නේ නැහැ. මොකද මේගොල්ලන්ට
තියෙන අර බ්‍රේන් එකේ ස්ට්‍රක්චරල් and functional difficulties ඉඳලා ඒගොල්ලන්ට අපි පුළුවන් තරම් අපි සාමාන්‍ය ළමයෙකුට එක සැරයක් කරන එක මේගොල්ලන්ට සමහරට 100 සැරයක් කරන්න ඕනේ 100 විදියකින් කරන්න ඕනේ ඒ අවශ්‍ය කුසලතාවය ගන්න. ඒක මම ගොඩාක්ම වැඩියෙන්ම කියන දෙමාපියන්ට අතාරින්න එපා. මොකද මේගොල්ලන්ට පුළුවන්. හැබැයි ඒ පුළුවන් වෙන ගැම්ම ගන්න අපි මහන්සි වෙන්න ඕනේ. මම හැමතිස්සෙම දෙමාපියන්ට කියන්නේ කන්දක් නගිනවා වගේ තමයි. අපි අඩි 10ක් යන්න අඩි 100කට අවශ්‍ය තෙරපුමක් දෙන්න ඕනේ. ඉතින් එහෙම යනකොට දෙමාපියන්ට තේරෙනවා මේ ළමයි දියුණු වෙනවා. මේගොල්ලෝ hina වෙන්න පටන් ගන්නවා. මේගොල්ලෝ ඇවිදින්න පටන් ගන්නවා. බඩ ගන්නවා. ඉතින් අපේ සෙන්ටර් එකට එන ළමයි ගොඩක් ඒ කියන්නේ 90ක් විතර ඒ අවශ්‍ය කාලෙදී අවශ්‍ය කුසලතාවයන් ඒගොල්ලෝ ළඟා කර ගන්නවා. මොකද ඒගොල්ලන්ට ඒ විද්‍යාත්මකව ඒ පණිවිඩය දෙනවා. මේක මේ ඩවුන් සින්ඩ්‍රෝම් කියන්නේ අනුකම්පාව සානුකම්පාව ලබා ගත යුතු දෙයක් නෙවෙයි විද්‍යාත්මකව දරුවන්ව ඉදිරියට ගෙනියන්න මඟ පෙන්වීමක් කළ යුතු දෙයක් කියලා වෛද්‍යමය පැත්තෙන් මම කියන්න කැමතියි. ඒකම අධ්‍යාපනයේ පැත්තෙනුත් දැනගන්න ඕනේ. ඒගොල්ලොනුත් විද්‍යාත්මකව මේ ගමන ඉදිරියට යන්න ඕනේ. ඒක තමයි ළඟ ස්ටෙප් එක. ඇත්තටම මහාචාර්යතුමා ඊටාම වටිනා කාරණාවක් මතු කළේ ඔවුන්ගේ කායික සුවතාව පිළිබඳව හිතනවා වගේම ඔවුන්ගේ මානසික සුවතාව ඔවුන්ගේ හෙට දවස පිළිබඳ ටිකක් වගකීමෙන් සිටිය යුතු කාලවකවානුවක් බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ට අනුකම්පාව ආදරේ විතරක්ම නෙමේ අවශ්‍ය. අනෙක් ළමයින්ට වගේ අනෙක් දරුවන්ට වගේ ප්‍රජාවේ අනෙක් කොටස් වලට වගේ සමසේ ඉන්න පුළුවන්කම ඔවුන්ට ළඟා කළ දිය යුතු කාලවකවානුවක් බවට මේ කාලේ පත් වෙලා තිබෙනවා. ශිරෝමි මහත්මිය දැන් මේ දරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එයාලගේ බාරකරුව. විශේෂයෙන්ම දෙමව්පියෝ මිය ගියාට පස්සේ නැත්නම් දෙමව්පියෝ නැති වෙච්ච කාලෙක මේ දරුවන්ට මොකද වෙන්නේ? ආයති මධ්‍යස්ථානයේ මේ වෙනුවෙන් මොන හරි ක්‍රියාපිළිවෙලක් අනුගමනය කරනවද? ඇත්තටම ආමිල මේක ලොකු ගැටලුවක්. ගොඩක් අම්මලා සමහරලාට කියන දෙයක් තමයි ඒ තරම් අසරණ වෙලා අපි මැරෙන්න කලින් අපේ දරුවා නැති වෙන්න ඕනේ කියලා කියන කතා ගොඩක් අම්මලා ඉන්නවා. මේකට කියන්න හේතුව තමයි මතන අපේ සෝෂල් සපෝට් එක හොඳටම මදි. ඇත්තටම මේ අවස්ථාවේදී මම දන්න තරමට ඒ කියන්නේ අපේ තියෙන එක නිවාස එක ඒවා නමුත් ඒ වගේ බලන්න ඒවයි ගොඩාක් වෙලාව මිහිපිට අපායවල් වගේ සමහර තැන්. ඉතින් මේ දැන් අපි ආයති මධ්‍යස්ථානය හැදුවා වගේ ඉදිරියට මම නම් විශ්වාස කරනවා අපේ ප්‍රදේශ මට්ටමේ පෞද්ගලිකාංශය සහ රජයත් එක්ක එකතු වෙලා මේ වැනි මේ ආයති මධ්‍යස්ථානයේ හොඳ උදාහරණයක් කොච්චර ලස්සනට ඒක රන් වෙනවද කියලා කොච්චර ලස්සනට ඒක කළමනාකරණය වෙනවද කියලා. එතකොට සියලුම රජයේ සේවය ලබා දෙන්නේ රජයෙන් නිලධාරීන් දැන් විශ්වවිද්‍යාලය ගත්තොත් මහාචාර්යතුමිය ඇතුලේ සියලුම රජයේ වෛද්‍යවරු ඒකේ වැඩ කරනවා. ඉතින් ඒ වගේම මොඩල් එකක් අපිට අනිවාර්යයෙන්ම හදන්න පුළුවන්. අපි හදන්න ඕනේ මේනෙන් අපි කතා කර යුතුමයි. මොකද ඒක රටේ අවශ්‍යතාවයක්. මේක ඉදිරි ගමනේ මම හිතන්නේ අපි ඔක්කොම කතා කරලා මේ පිළිබඳව කතිකාවක් ඇති කරන්න ඕනේ. මොකද අම්මා තාත්තා කෙනෙකුට කියන දෙයක් නෑ අපිට මැරෙන්නත් නිදහසක් නෑ කියන එක මොනතරම් සංවේදීද කියලා බලන්න. මම මෙතනදී තව එකක් කියන්න කැමතියි. අපේ මහාචාර්යතුමිය කිව්ව දෙයට අර ගෙවල් ඇතුළේ ළමයි තියාගෙන ඉන්නවා. මේ ඊයේ පෙරද අපි පළවෙනි වසර සැමරුවා ආයති එකේ ඒකේ පත්තරේ ඒ ගැන ලියලා තියෙන වෙලාවේ අපි දැක්ක එකක් තමයි දැන් වැරදිලා මගේ ටෙලිෆෝන් නම්බර් එක දාලා තිබ්බා පත්තරේ. මට කෝල්ස් ආවා මගේ ළමයට අවුරුදු 23යි 33යි 42යි ඇවිද ගන්නවත් බෑ. එතකොට මං ඇහුවා සේවයක් ලබා ගත්තේ නැද්ද? දන්නේ කොහේ යන්නද කියලා අපිට කවුරුත් කිව්වේ නැහැ. ඉතින් අපි මේ ළමයා කාමරයක දාලා තිබ්බා වැසිකිළියකටවත් තනියෙන් යන්න බෑ. ඉතින් ඔන්න ඔය දේ හරීම කනගාටුයි. එතකොට මගේ ළඟ වැඩ කරනවා ඩවුන් සින්ඩ්‍රෝම් වල ඉන්න දරුවෙක්. හරි දැන් අවුරුදු 29ක් වෙනවා. අපේ ඉන්න හොඳම සේවකයෙක්. ස්වශක්ති අභිමාන අවෝඩ් එක අවුරුදු 2ක් පිට දිනුවා. එයා කෝසල පෙරේරා. එයා අපේ ෆයිලිං අපේ හැම පොඩි වැඩක්ම එයා තමයි කරන්නේ. එයා තනියෙන් බස් එකේ යනවා, තනියෙන් බස් එකේ යනවා. එයාට පොඩි යෝජනයක් වුණා බස් එකේදී. එයාට අම්මා කියලා තිබ්බ එහෙම දෙයක් වුණොත් ගහන්න කියලා. එයාට මේ මනුස්සයාට එයා කඹුලට ගැහුවා. ගහලා ඇවිල්ලා අපිට අඬලා කිව්වා. ඉතින් අපි තප්පුඩි ගහලා කිව්වා. දැන් බලන්න අම්මා මුල ඉඳන්ම අපේ මහාචාර්යතුමිය හම්බෙලා තියෙනවා. මුලින් ඉඳන්ම වෛද්‍ය උපදෙස් ලබාගෙන තියෙනවා. ඉතින් ඒ දරුවා තනියෙන් එයාගේ වැඩ කරගන්න පුළුවන්. එයා රැකියාවක් කරනවා. දැන් අපි ඉන්දියාවේ ගියා මේ මධ්‍යස්ථානය හදන්න කලින්. අපි දැක්ක ටාටා සමාගමෙන් කරන එක තැනක්. ඒකේ ඔක්කොම වැඩ කරන්නේ කිචන් එකේ මේ ඩවුන් සින්ඩ්‍රෝම් අය.
ඒකට ඒගොල්ලන්ට ඉන්දියන් රුපියල් 20000ක පඩියකුත් හම්බ වෙනවා. සාමාන්‍ය සමාජයේ මේ අය අනිවාර්යයෙන්ම සමාජගත කරන්න පුළුවන්. ඉතින් මහාචාර්යතුමිය කිව්වා වගේ ඇත්තට පොඩි කාලේ ඉඳන්ම හංගගෙන ඉන්නේ නැතුව, ඒක ලැජ්ජ වෙන්නේ නැතුව, ඒ දරුවා ඒ සේවාවන් ලබා ගන්න යාව නිසි මාර්ගයට සමාජගත කරන්න පුළුවන්. වැදගත් අපි වගේම ගෞරවනාත්මකව ජීවත් වෙන්න පුළුවන් ඒ අයට. මේ විදිහට තමයි මේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් එකසේ සලකමු තේමාව රැගත් ආයති මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක කරන්නේ. මහාචාර්යතුමිය ඊටාම වැදගත් කරුණු කාරණා ටිකක් කලින් කතාබහේදීත් මතු කළා. වෛද්‍ය විද්‍යාත්මකව ජීව විද්‍යාත්මකව කොයි විදිහටද මොවුන්ව නගා සිටවන්න ඕන කියන කාරණාව වගේම පෞල් මට්ටමින් සමාජයේ දුර්මත ඈත් කරමින් ඔවුන්ම නගා සිටවන්න කටයුතු කරන්න ඕන කියන කාරණාව. සමාජ දුර්මත පිළිබඳව කතා බහ කිරීමේදී කොයි විදිහේ දේවල්ද මහාචාර්යතුමිය ඒ දරුවන් වෙනුවෙන් මේ වෙන්නේ? මම හිතන්නේ ප්‍රධාන වශයෙන්ම ආසියාතික රටවල් වල දැන් අපි ගොඩක් අපේ ආගම ධර්මය අදහන කට්ටිය ඉන්නේ. නමුත් ඒ වුණාට අපි මේ වගේ වෙනස්කමක් තියෙන පුද්ගලයන්ට ගෞරව කරන හැටි, ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් රැක ගන්න හැටි ගැන අපි දන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඒක මම හිතන්නේ ගොඩක් වෙලාවට අපි අයිතිවාසිකම් ගැන දන්නේ නැහැනේ අමිල සමාජයක් හැටියට ගත්තාම. ඉතින් එතකොට මේ වගේ දරුවන්ගේ අයිතිවාසිකම් ගැන දන්නේ නැහැ. නමුත් ලෝකේ ලියවිච්ච නීති තියනවා මේ දරුවන් වෙනුවෙන්. ඇත්තටම International Guidelines on Education for Children with Down Syndrome කියලා වෙනමම පොතක් පළ වෙලා තියෙනවා. එතකොට අපේ රට අසං කරලා තියෙනවා මේ විශේෂ අවශ්‍යතා තියෙන ආබාධිත පුද්ගලයන් සඳහා වූ එක මේ ප්‍රතිපත්ති ඒ වගේ දේවල්. ඉතින් ඒවා මතින් අපි කොහොම හරි මේ දරුවන්ට අවශ්‍ය ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ලබා දෙන්න උත්සාහ ගන්න ඕනේ. එතනදී මතක තියාගන්න ලෝකයේ ඉන්නවා ඩවුන් සින්ඩ්‍රෝමය සහිත පුද්ගලයන් විශ්වවිද්‍යාලයට ගිහිලා ඉගෙන ගන්න. ඒ වගේම ගොඩක් ප්‍රයෝජනවත් රැකියාවන් කරන ලංකාවේ ඉන්නවා ශිෂ්‍යත්වය O levels A levels පාස් වෙච්ච ළමයි. නමුත් මෙතන අවශ්‍ය විභාගය පාස් වෙන එක නෙවෙයි. විභාගේ පාස් වුණාට කමක් නැහැ. දැන් මෙතන ඇවිල්ලා නටුවට කමක් නැහැ. නමුත් ඒ නටන එක Tamanට රැකියාවක් කරගන්න පුළුවන්. Tamanට ආදායමක් උපදවා ගන්න තත්වයකට එන්න පුළුවන්. Tamanට ස්වාධීන වෙන්න පුළුවන්. ඒ ස්වාධීනත්වය අපි ලබා ගන්නේ කොහොමද? ඒක අපි සහ සමාජය එකතු වෙලා තමයි කරන්න ඕනේ. මොකද මට නටන්න පුළුවන් කියලා මට නටන්න රස්සාවක් ලැබෙන්නේ නැත්නම් එතනදී ප්‍රශ්නයක් වෙනවානේ. ඉතින් දැන් අර ස්ටීරියෝටිපි කියන එකෙන් අපි අයින් වෙනවනේ. අර ඒකාකාරීව හිතනවානේ හැම එක්කෙනෙක්ම නටනවා නම් ඇඟ ලස්සනට තියෙන්න ඕනේ, හැඩේ තියෙන්න ඕනේ. එහෙම බෑ. අපි ඒ නර්තනය කියන එක ඒකේ තියෙන කුසලතාවයන්ගෙන් අපි ගන්න ඕනේ. ඒ වගේම අධ්‍යාපනය මේ ළමයා ඇතුලෙන් ගේට් එකෙන් එළියට එනකොට ඇතුළට ඉස්කෝලේට එනකොට ඉස්කෝලේට එන්න එපා. ඔයා ඩවුන් සින්ඩ්‍රෝම් ළමයෙක්. මූණ බලලා. බැලුවද කුසලතා මොනවද කියලා ලියන්න පුළුවන්ද කියවන්න පුළුවන්ද? ඇත්තටම පුළුවන්. ඉතින් ඒක කොහොමද කරගන්නේ කියන එක මම හිතන්නේ මට වැඩිය පාලකයන්ට රටේ පාලකයන්ගෙන් තමයි මම ඉල්ලා හිටින්නේ මේ වෙනස ඇති කරන්න කියලා. හෙට දිනට යෙදෙන නැත්නම් මාර්තු මාසේ 21 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර ඩවුන් සින්ඩ්‍රෝම දිනය එවැනි පුද්ගලයන් සැමරීම වෙනුවෙන් වෙන් කරලා තියෙන දිනය වෙනුවෙන් අපේ රටේ මොනවද කෙරෙන්නේ කියන කාරණාව පිළිබඳව තමයි ස්වාධීන රූපවාහිනිය ඔස්සේ කතා බහ කළේ. එහිදී අපිට විශේෂයෙන් හමු තැනක් තමයි එකසේ සලකමු තේමාව රැගත් ආයති මධ්‍යස්ථානය ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ පවුල් වල සමාජිකයින්ගේ ජීවිත නගා සිටවන්න වැදගත් වැඩසටහන් රැසක් දියත් කරනවා කියන කාරණාව. අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා ළමා රෝග පිළිබඳ විශේෂඥයෙක් වගේම ළමා ආබාධ පිළිබඳ මහාචාර්ය සමන්මාලි සුමනසේන මහත්මියට ඒ වගේමයි හේමාස් අවුට්‍රීච් පදනමේ සහ ශ්‍රී ලංකා ආයති භාරයේ විධායක අධ්‍යක්ෂිකා විදිහට කටයුතු කරන ශිරෝමි මාසකෝරාල මැතිණියට මේ පිළිබඳව කතා බහ කරන්න අපේ මැදිරියට පැමිණීම වෙනුවෙන් අවසානයක් නෙමෙයි මේක ආරම්භයක් බවට පත්වේවි. මේ දරුවන් සුවිශේෂී ඔවුන්ගේ ජීවිත පිළිබඳව හිතන්න ඔවුන්ගේ ජීවිතවල හෙට දවස වෙනුවෙන් අපි අද දවසේ මොනවා හරි දෙයක් ආයෝජනය කළ යුතුයි කියලා හිතන්න හොඳ පූර්විකාවක් බවට පත්වේවි කියලා විශ්වාස කරනවා අපේ වැඩසටහන. ඇත්තටම අපි මේ සෑම දරුවෙකුටම එකසේ සලකන එක අදිටනක් විදිහට මතක් කරගමු. ඒ වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් දියත් කරමු කියන කාරණාව මතක් කරමින්
අපි අපේ වැඩසටහන් සමුගන්නවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින්